සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සැමට සුනාත ධාරේත චරාත ධම්මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න ධාරණය කරගන්න ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයට අනුව හැසිරෙන්න ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලොවටම sannivedanaya කරන ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැයට නියමිත උතුම් දායකත්ව ධර්මදේශනය ශ්‍රවණය කිරීම සඳහායි ඔබ අප කවුරුත් මේ සූදානම් වන්නේ සදහවතුනි අද මෙම උතුම් දායකත්ව ධර්මදේශනය සඳහා අප කළා වූ ගෞරවාන්විත ආරාධනය පිළිගෙන වැඩම අවදාළ කුඹුක සිරි වජිරඥාන ධර්මනිකේතනයේ අනුශාසක මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය පූජ්‍යපාද නම් කියනට අවසරයි ගල්කිස්සේ සෝමානන්ද ස්වාමින් වහන්සේ සාදු නාදයක් දී දෙපා නැමද පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. සදහවතුනි අද මෙම උතුම් දායකත්ව ධර්මදේශනය සඳහා තම බැතිබර දායකත්වයගෙන කටයුතු කරනු ලබනවා. ඇඹිලිපිටිය 99 ගඟේ යාය අංක 345 ලිපිනෙහි පදිංචි යු විජේනායක මහත්මයා සහ එම මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින් සදහවතුන් අරමුණු ලෙස සඳහන් කරගෙන තිබෙනවා. මීට වසර 24කට පෙර පරලෝ සැපත් ඩී.කේ. විජේනායක පියාණන්ටත් මීට වසර 5කට පෙර පරලෝ සැපත් කේ. සේනානායක මෑණියන්ටත් ක්‍රියාන්විතයේදී සිටියදී මියගිය ගුවන් හමුදාවේ සේවය කළ සුරවීර විජේනායක සොහොයුරාටත් එවැගේම මෙම ධර්ම දානමය කුසල අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම භව ගමන සැපවත් වී උතුම් නිවන් සුවත් වේවා යන උතුම් ප්‍රාර්ථනයත් මීට වසර 16කට පෙර පරලෝ සැපත් වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කළ ඒ.සී.ඩී.බී. සමරනායක පියාණන්ටත් මීට වසර 1හමාරකට පෙර පරලෝ සැපත් කරුණාවතී වික්‍රමාරච්චි මෑණියන් ඇතුළු දෙපාර්ශ්වයේ නමින් පරලෝ සැපත් සංසාරගත සිළුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් එවැගේම යු විජේනායක මහත්මයා සහ එම මහත්මිය ඇතුළු පවුලේ සුජීවත්ව සිටින පවුලේ සිළු දෙනාටත් මෙම ධර්ම දානමය කුසල් බලයෙන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මෙම කුසලයේ හේතු වාසනා වේවා පාරමිතාවක්ම වේවායි ප්‍රාර්ථනා කිරීමත් රට වෙනුවෙන් දීපිදු සිළම ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ටත් පින් අනුමෝදන් කිරීම දිදුල මධුජාලයේ ගරු සභාපති තැන්පත් පූජ්‍යපාද නම් කියනට අවසරයි මාලිගාවිල අස්සජී ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයටත් දිදුල කාර්ය මණ්ඩලයටත් නෑදෑහිත මිතුරන් ඇතුළු ලංකාවාසී ලෝකවාසී සැමටත් ධර්මදේශනාවට සවන් දෙන සුපින්වතුන් සැමටත් නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙත්වා යන උතුම් ප්‍රාර්ථනයත් ඇතිවයි සදහවතුන් අද මෙම උතුම් දායකත්ව ධර්මදේශනය සඳහා තම බැතිබර දායකත්වයගෙන කටයුතු කරනු ලබන්නේ. එසේනම් සදහවතුනි ගෞරවනීය දේශකයන් වහන්සේට ධර්මදේශනය සඳහා ආරාධනා කරමින් අප සැම මෙතෙන් සිට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුතුව මෙම උතුම් ධර්මදේශනය ශ්‍රවණය කරමු. අවසරයි ස්වාමින් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝසානි කඤ්හි මරණානුසතිප්පභාවා නිද්දාගතම් වි නපුසන්ති පමාද දෝසා සම්පස්සතෝව කුණපානි බහූනි තස්ස කාමානුරාග වසගම්පින හෝති චිත්තං සංවේගමේති විපුලං
නමදං උපේති සම්මා අත්හෝ ඝටති නිබ්බුති මේසමානෝ සෝසානිකං ගමිති නේක ගුණවහන්තා නිබ්බාන නින්න හදයේන නිසේවිතබ්බන්ති ශ්‍රද්ධාවන්ත කාරුණික පිංතුනි, සුපුරුදු පරිදි දිදුල රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙනෙන සදැහැති දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි පින්වත් කොයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වයේ අරගෙන කටයුතු කරන්නේ ඇඹිලිපිටිය 99 ගඟේ යාය අංක 345 යන ලිපිනේ පදිංචි යු විජේනායක මහත්මයා සහ එම මහත්මිය ඇතුළු පවුලේ පින්වත් කොයි කවුරුත් ඒකරාශී වෙලා තම තමන් නමින් මිය පරලෝ සැපත් වෙලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් දෙමාපිය ඥාති හිතමිත්‍ර ගුරුවර සහෝදරාදී පිරිස් වෙතොත් ඒ හැමෝම සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කිරීමේ උදාර අදහස ඇති කරගෙනයි අද මේ උතුම් පින්කම සම්පූර්ණත්වයට පත් කරන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව සංසාර ගමන කියලා කියන්නේ මහ භයානක රෝගයක්. මේ භයානක රෝගය සම්පූර්ණයෙන්ම දුරින්ම දුරු කරලා දාන්න හේතු වන වටිනාම ඖෂධය බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ලොවට හෙළි කළ මේ උතුම් ධර්මයමයි. ධම්මෝසධ සමං නත්ති. ධර්මය හා සමාන ඖෂධයක් තවත් ඇත්තේ නැහැ. මෙන්න මේ ධර්මය නැමැති ඖෂධය ජීවිතයට ගන්න තරමට අපට තණ්හාව දුරු කරගන්න පුළුවන්කම ලැබෙනවා. අපි මේ සංසාර ගමන තුල විවිධ භවවල ඉපදෙමින් සැරිසරන්නේ තණ්හාව ශක්තිමත්ව පවත්වාගෙන යන නිසා. අපි අනාදිමත් කාලයක ඉඳලා විවිධ භවවල ඉපදෙමින් ඇලීම් බැඳීම් වැඩි කර කර එකතු කර කර තණ්හාව තවදුරටත් ශක්තිමත් කර කර යන ස්වභාවයක් තමයි තියෙන්නේ. දැන් බලන්න පින්වතුනි, අපි මේ භවයේ ඉපදිලා ඒත් අපි පුරුදු පුහුණු කරලා තියෙන්නේ ඇලීම් ගැටීම් අයින් කරගන්න නෙවෙයි. අත්තරින්න නෙවෙයි පුරුදු කරලා තියෙන්නේ. තව තවත් තදින් අල්ලගන්න. ඒ අල්ලා ගැනීම දීර්ඝ කාලයක් තිස්සෙම අපි කරගෙන එන එකක්. ඉදිරියටත් අපි කරගෙන යන්නේ බොහෝ විට මේ අල්ලගන්න එක. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මනාව තේරුම් අරගෙන අත්හැරීම පටන් ගත්තොතින් අන්න ඒ කෙනා නවතින්නේ ධර්මාවබෝධය ලැබලා. ඒ නිසා අල්ලාගෙන යන ගමනක අතහරින්න පුරුදු වෙන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තරම් ශක්තිය සපයන තවත් අනුශාසනාවක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි පුරුදු වෙන්න ඕන මේ තණ්හාව ලිහිල් කරන, තණ්හාව දුරු කරන, ඒ වගේම ඇලීම් බැඳීම් දුර්වල කරන යම් කිසි වැඩපිළිවෙලක්. එහෙම නැති වුණොත් අපට හැමදාම
මේ සංසාර ගමනේ විවිධ භවවල ඉපදෙමින් දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපට යෝනිසෝ මනසිකාරය ඇති කර ගන්නට කියලා අනුදැන වදාළේ. මේ අතු දන්නවා යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය කියලා දෙකක් තියෙනවා. අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුවණින් මෙනෙහි නොකිරීම. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. තමන්ට දකින්න ලැබෙන රූපයක් වෙන්න පුළුවන්. තමන්ට අහන්න ලැබෙන ශබ්දයක් වෙන්න පුළුවන්. මේ හැම දෙයකම මූල ස්වභාවය, ගැඹුරු ස්වභාවය, අන්තර්ගතය හරියට දකින්න පුළුවන් නම් ආන්න ඒක තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. මෙන්න මේ යෝනිසෝ මනසිකාරය තමයි තණ්හාව මොලිනුපුටා දමන බලවේගය බවට පත් වෙන්නේ. ඒකම තමයි විදර්ශනාව කියලා කියන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ පිළිබඳව ගැඹුරින් මනාව ප්‍රඥාවෙන් දකිනවා කියන එක. අන්නේ විදර්ශනාව ප්‍රගුණ නොකරන තාක්කල් තණ්හාව අපේ හිතේ වැඩෙනවා. හරියට කොයි වගේද? මාළුවා වැලක් ගහක එතෙනවා වගේ. තණ්හා වඩ්ඩති මාළුවා විය. තණ්හාව වර්ධනය වෙනවා මාළුවා වැලක් වගේ. උපමා කළේ මාළුවා වැලට. මාළුවා වැල කියලා කියන්නේ පින්වතුනි ගස් ඇසුරු කරගෙන ඒ ගස් බදාගෙන හැදෙන වැලක්. හිමාලයේ වෘක්ෂ පිළිබඳව කල්පනා කළොත් මේ මාළුවා වැල එතුණු වෘක්ෂයක් බේරගන්න හම්බෙන්නේ නැහැ. ඒ ගස විනාශ වෙලාම යනවා. මොකද ඒ තරම් භයානක වැලක් තමයි මාළුවා වැල කියන්නේ. මේ මාළුවා වැලේ හටගන්න පත්‍ර පින්වතුනි කෝප්ප වාගේ. පත්‍ර බොහෝමයක් හැදෙනවා. ඔක්කොම කෝප්ප වගේ කොළ තියෙන්නේ. වැස්සක් වැස්සහම කොච්චර දුරට මේ වැල පෝෂණය වෙලාද එතන ඉඳලා මුල දක්වාම තියෙන කොළවල වතුර පිරෙනවා. එතකොට මහා බරක් ගහට දරාගන්න බැරි බරක් ඒ තුලින් ඇති වෙනවා. ඒ වගේම මේ ගහේ තියෙන සාරය මේ වැල පාවිච්චි කරනවා. Tamanට හැදෙන්න, වැඩෙන්න, යන්න ඉඩ දුන්නු මහ වෘක්ෂ විනාශ කරන ස්වභාවය තමයි මේ මාළුවා වැලේ තිබෙන්නේ. තණ්හාවත් අන්නේ ඒ වගේ. හිත තුල තණ්හාව පෝෂණය වෙලා තිබෙනවා. මාළුවා වැලක් ගහක එතෙන්නාසේ හිත වට කරගෙන මේ මාළුවා වැල බඳු තණ්හාව එතෙනවා. තණ්හාව එතෙන තරමට මේ සිත අපට රැකගන්නට බැරුව යනවා. මේ සිත වෙනසෙනවා. හරියට අර මාළුවා වැල එතුණු ගහක් බේරගන්නට බෑ වගේ. තණ්හාව එතුණු සිතක් බේරගන්න බෑ. ඒ තණ්හාව එතුණු සිතක් තියෙන කෙනෙකුගේ හිතේ විවිධ කිලිටි සිතිවිලි වේගයෙන් ඇති වෙනවා. බලන්න මේ සමාජයේ සමහර මිනිසුන්ට කොච්චර බණ කිව්වත් කොච්චර අවවාද කළත් හදන්න බෑ. හැදෙන්නේ නැහැ. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි. හැදෙන්න අමාරු වෙන තරමටම තණ්හාව නැමැති මාළුවා වැල හිතේ එතිලා
කවුරු කිව්වත් අහන්න ඒ අයට බෑ. ඒ තරමටම මේ තණ්හාව පෝෂණය වෙලා නීතිය ගැන කියලා දුන්නත්, හිරේ යන්න වෙනවා කියලා දුන්නත්, දඬුවම් විඳින්න වෙනවා කියලා කිව්වත් ඒ එකකටවත් තමන් යථාර්ථයේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ. පාප කර්මවල වැරදි වැඩවල දිගින් දිගටම යෙදෙනවා. ඒකට හේතුව තමයි මේ සිතේ තණ්හාව නැමැති වැල එතන එක. දැන් අපි මොකද්ද කරන්න ඕන? මේ එතන තණ්හාව නැමැති මාළුවා වැල මුලිනු පුටා දමන්නට මහන්සි ගන්න ඕන. එහෙම නැති වුණොත් ඵල කැමැත්තෙන් ඉන්න වඳුරෝ අත්ෙන් අත්තට පැන පැන යනවා වගේ අපිත් භවයෙන් භවය පැන පැන සසරේ රැඳී සිටීවි. ඒ නිසා අපි මේ තණ්හාව දුරු කරන්න මහන්සි ගන්නවා. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නේ ඒ තණ්හාව දුරු කරන්න තියෙන හොඳම තැනක් ගැන. ඇසුරු කරන්න හොඳම තැන තමයි සොහොන. දැන් බලන්න ඉස්සර භික්ෂූන් වහන්සේලා අමු සොහොන් ඇසුරු කරමින් වැඩ වාසය කළා. බුදුරජාණන් වහන්සේ අගය කළා. අමු සොහොන් ආශ්‍රය කරගෙන භාවනාව ප්‍රගුණ කිරීම බොහොම වටින කාරණාවක් හැටියට බුදුරජාණන් වහන්සේ අගය කළා. දැන් මේ ප්‍රකාශ කරපු ගාථාත් ඒ අමු සොහොනක් ඇසුරු කරමින් වාසය කිරීමේ වටිනකම ගැන පෙන්නපු ගාථා. දැන් අපි දන්නවා ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට අමු සොහොනක වාසය කරන්න හම්බෙන්නේ නැහැ. ගිහි අයට විතරක් නෙවෙයි දැන් නම් පැවිදි අයටත් අමු සොහොන් ආශ්‍රය කරන්න පුළුවන්කමක් නැහැ. මොකද හේතුව දැන් අමු සොහොන් නැහැ. ඔය සොහොන කියන්නේ එකක්, අමු සොහොන කියන්නේ තව එකක්. අමු සොහොන් තිබුණේ ඉස්සර. දැන් අමු සොහොන් නැහැ, දැන් තියෙන්නේ සොහොන්. එතකොට දැන් අපි කෙනෙක් මිය ගියාට පස්සේ සුසාන භූමියට අරගෙන ගිහිල්ලා එක්ක පුච්චනවා එක්ක වලලනවා. එතකොට ගඳක් එන්නෙත් නැහැ, කුණු වෙනවා පේන්නෙත් නැහැ. ඔය වලලපු තැන් ගොඩාක් තියෙනවා, ඒවා බොහොම ලස්සනට හදලා තියෙනවා. දැන් සොහොනකට ගියාම ආසාව ඇති වෙනවා. ඒ තරම් ලස්සනයි. විවිධ නම් දාලා තියෙනවා. නිසල අරණ, නිදහස් නවාතැන, මෙන්න මේ විදියට බොහොම ලස්සන කරලා ඒ තැන පෙන්නනවා. හැබැයි අමු සොහොන කියලා කිව්වම අමු කතාව ආපු ගමන් ඒ කියන්නේ කුණු වෙනවා පේනවා, ඉදිමෙනවා පේනවා, පණුව ගහනවා පේනවා, පස් වෙනවා පේනවා. එතකොට ඉස්සර ජනශූන්‍ය පරිසරයක් තෝරගෙන මැරෙන මිනිස්සුන්ගේ මිනි අරගෙන ගිහිල්ලා වලලන්නේ. ඒ රෙදිවල ඔතල එහෙම්මම දාලා එනවා. ඒක තමයි වෙන්නේ. එතකොට මිනි 300 සමහරක් විට එකට කුණු වෙනවා පේනවා. අමු සොහොනක ස්වභාවය ඒකයි. දැන් ඔය වර්තමානයේ උනත් සොහොනකට කාන්තාවෝ එක්කන් යන්න එපා කියලා සමහර ගම්පළාත්වල තියෙන අදහසක්. සමහර ආගම්වලත් තිබෙන අදහසක් එහෙම. එතකොට අර සොහොනට කාන්තාවෝ එක්කන් යන්න එපා කියලා කියන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. ඒක ඒ කාලේ ඉඳලා ආපු කරගෙන ආපු ක්‍රමයක්. මේ දැන් තියෙන සොහොන් ගැන නෙවෙයි ඒ කියන්නේ. ඉස්සර අමු සොහොනකට කාන්තාවකට යන්න බෑ. කාන්තාවකට තියා පිරිමි ගියෙත් කලන්තේ දම වැටි යන පාර දිගේ බලනකොට ගඳ මිනි 100ක් 200ක් එකට කුණු වෙනකොට මොන තරම් ගඳක් එනව ඇද්ද?
ඊළඟට ඒ මිනීවල අතපය කකුල් සත්තු කඩාගෙන ගිහිල්ලා පාරේ දෙපැත්තේ සමහරක් විට යනකොට අත් කෑලි තියෙනවා, කකුල් කෑලි තියෙනවා, මොළ කෑලි තියෙනවා, ඇස් ගෙඩි තියෙනවා. සත්තු අරන් ගිහිල්ලා. ඉතින් මේවා දකින්නකොට පිරිමිත් කලන්තේ දාලා වැටිලා තියෙනවා. ඉතින් ඒක දරා ගන්න කිසිසේත්ම පුළුවන් කමක් නැහැ කාන්තාවකට. ඒ නිසා තමයි කාන්තාව ගෙදර තියලා යන්නේ. නමුත් වර්තමානයේ වෙනකොට සුසාන භූමියකට ඒ කාර්ය කරන එක පිළිබඳව විවිධ කතා බහක් තිබෙනවා. එතකොට ඉස්සර භික්ෂූන් වහන්සේලා මේ මිනි කුණු වෙන අමු සොහොන් ආශ්‍රය කරගෙන වැඩ හිටපු බව මේ ඇතු දන්නවා. එතකොට මේ සොහොනක ඉන්න එක අපට ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් ඇති කර ගැනීම පිණිස හේතුවක්. මොකද මේ කායානුපස්සනාව නැත්නම් මේ ශරීරයේ ස්වභාවය හරියට තේරුම් ගන්න පුළුවන්කම ලබා දෙන තැනක්. නවසීවතිකය දකින්න පුළුවන් තැනක්. දැන් ධර්මාවබෝධය ලබන්න අප විසින් වැඩිය යුතුම සිහිය පිහිටුවා ගත යුතුම තැන තමයි මේ ශරීරයේ ස්වභාවය ගැන. සතිපට්ඨාන පිළිබඳව මේ අත්ව අහලා තියෙනවා. සති කියන්නේ සිහිය, ප ဋ ාණ කියන්නේ පිහිටුවනවා. ඒ සිහිය පිහිටුවිය යුතු තැන් අතරේ පළවෙනි තැන තමයි කය. ඒකට තමයි කියන්නේ කායානුපස්සනා කියලා. මේ ශරීරයේ ස්වභාවය පිළිබඳව දැන් ජීවත් වෙලා ඉන්නකොට අපේ මේ ශරීරයේ ස්වභාවය ටිකෙන් ටික මේ ශරීරයට කුමක්ද උරුම වෙන්නේ? තත්පරයක් පාසා සිදුවෙන වෙනස් වීම. මේ ශරීරයේ ඇතුලේ තියෙන කොටස් මේ අපි ඇලිලා ඉන්නේ ඇලෙන්නම ඕන තැනකටද? අන්න ඒ ගැන හොඳට තේරුම් ගන්න ඕන. කායානුපස්සන. දැන් මේ කායානුපස්සනාව හෝ වේවා ලෝකේ යථා ස්වභාවය පිළිබඳව හරියට දැනගන්න නම් අප විසින් පරිහරණය කළ යුතුම කොටස තමයි අභිධර්මය. අභි කියන්නේ ගැඹුරුයි කියන එකයි. අභිධම්ම ගැඹුරු ධර්මය. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ සිදු කළ පරමත්ත දේශනාව. පරමත්ත දේශනාව කියන්නේ සතර පරමාර්ථ ධර්ම පිළිබඳව විග්‍රහය. මොනවද සතර පරමාර්ථ ධර්ම? චිත්ත චෛතසික රූප නිබ්බාන. මේවට කියන සතර පරමාර්ථ ධර්ම. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන ධර්මය දේශනා කරනකොට දේශනා කරපු විදි දෙකක් තියෙනවා. එක විදියක් තමයි සම්මුති දේශනා ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි පරමත්ත දේශනා ක්‍රමය. සම්මුති දේශනා ක්‍රමය කියලා කියන්නේ ලෝක විවහාරය තුල ඉඳගෙන සිදු කරන දේශනා. ලෝක සම්මුතිය මත පිහිටා සිදු කරපු දේශනාව. සම්මුතිය කියන්නේ විවහාරය කියන්නේ මිනිස්සු පාවිච්චි කරන විදිය. මිනිස්සු පාවිච්චි කරන විදිය භාවිතා කරලා සිදු කරපු දේශනාව. ඒවා අපිට හරි සරලයි, පැහැදිලි. ඒකට තමයි සම්මුති දේශනා කියන්නේ. පරමත්ත දේශනාව පිළිබඳව කල්පනා කළොත් පරමත්ත කියලා කියන්නේ ලෝක සම්මුතියට එකඟ නැති, ලෝක විවහාරයට එකඟ නැති, ලෝක සම්මුතිය ඉක්මවා ගිය, ලෝක විවහාරය ඉක්මවා ගිය ක්‍රමයකට සිදු කරපු දේශනා. ඔක ගැඹුරු නෑ. සරලව කියලා දුන්නොත් සම්මුති ලෝකේ ජීවත් වෙන මට මේ පෙනෙන රූපවල නොපෙනෙන පැතිකඩ තමයි පරමත්ත දේශනාවෙන් පෙන්වන්නේ. එතකොට පේන්නේ එකක්,
ඇතුලේ තියෙන තව එකක්. පේන එක සම්මුතිය, නොපෙනෙන එක පරමත්තය. ඒක තමයි අර පෙනෙන දෙයක ගැඹුරු ස්වභාවය තමයි අභිධර්මය කියන්නේ. ඇතුළත ස්වභාවය. දැන් අභිධර්මයේ පරිශීලනය කරනකොට පැහැදිලිනේ ධාතු ආයතන ස්කන්ධ වශයෙන් විග්‍රහ කරන්නේ. දැන් හිත ගැන ගත්තොත් හිත කොටස් කර කර බෙද බෙදා දක්වනවා. චෛතසික, රූප, නිබ්බාන මේ සතර පරමාර්ථ ධර්ම කොටස් කර කර වෙන් කර කර පෙන්වනවා. මොකද හේතුව වෙන් කර කර කොටස් කර කර බෙද බෙද දකින්නකොට තමයි හරි දේ පේන්නේ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොතින් අපි ඉඩමක් මිලදී ගන්නවා. හිස් ඉඩමක්. ඊට පස්සේ ඔබට උවමනාවක් ඇති වෙනවා මේ හිස් ඉඩමේ ලස්සන ගෙයක් හදන්න. ඔබ මොකද කරන්නේ? ප්ලෑන් එකක් අඳනවා. ප්ලෑන් එක ඇඳලා කොන්තරාත් කරුවෙකුට බාර දෙනවා මට මේ ප්ලෑන් එකට අදාළ ගේ හදලා දෙන්න. දැන් මොකද කරන්නේ? කොන්තරාත්තු බාරගත්ත කෙනා ගේ හදන්න පටන් ගන්නවා. එක ලොරියක් එනවා වැලි බානෝ. තව ලොරියක් එනවා සිමෙන්ති බානෝ. තව ලොරියක් එනවා කළු ගල් බානෝ. බාසුන්න හැල්ල ටික එකතු වෙලා අත්තිවාරම් කපලා කළු ගල් තියලා සිමෙන්ති වැලි වතුර එකතු කරලා බදාම අනලා මේවා තියලා ටික ටික ගේ හදාගෙන යනවා. ගේ හදාගෙන යනකොට කවුරු හරි ඔබට යෝජනාවක් කරනවා ඥාතියෙක් හරි හිතවතෙක් හරි යාළුවෙක් හරි අපි ඔයාගේ ගෙවල් පැත්තේ ගිහිල්ලා එමුකෝ කියලා. ඔබ මොකක්ද ඒ කෙනාට දෙන පණිවිඩය? බොහෝ විට ඔබ කියන්නේ අපෝ තාම අපේ ගේ හදාගෙන යන ගම. ගෙදර හදාගෙන යන ගම. ගේ හදලා ඉවරුණාට පස්සේ මම කතා කරලා කියන්නම්කෝ එන්න. දැම්ම නම් එන්න එපා. ගේ හදාගෙන යන ගම. සාමාන්‍යයෙන් අපි එන්න හදන කෙනෙකුට ඒන කෙනාව නවත්තන්නේ නැහැ කියමුකෝ. හදවතේ තියනවානේ මේ මිනිස්සයා ගේ හදලා ඉවරුණාම ආවනම් හරිනේ කියලා. ඇයි ඒ? ගේ හදාගෙන යනකොට අපි කෙනෙකුට ගෙදර පෙන්වන්න අකමැති ඒ ගෙදර ලස්සන නැති නිසා. ඇයි ඒ හදාගෙන යන ගේ ලස්සන නැත්තේ? ගේ හදන්න එකතු කළේ කැත දේවල් ටිකක් නිසා. එතකොට කැත දේවල් ටිකක් එකට එකතු කරලා ගොඩ ගහලා හැදුවාම ලස්සනට පේනවා. ගේ හොඳටම හදලා තීන්ත ගාලා ඔක්කොම සම්පූර්ණ කළාට පස්සේ යාළුවන්ට එන්න කිය අපි ගේ පෙන්නනවා. අපිටත් පුළුවන් එළියෙන් පුටුවක් තියාගෙන වාඩි වෙලා පැය 24 මුණත් මේ ලස්සන ගේ බලාගෙන ඉන්න. ඒ තරම් ලස්සන. හැබැයි ඒ සම්මුති ලෝකේ ලස්සන ගෙයක් මවලා රවට්ටලා පෙන්නුවේ ගැඹුරින් කල්පනා කළොත් පරමත්තට අනුව කල්පනා කළොත් කැත්ත කොටස් ටිකක් එකතු කරලා. කැත්ත කොටස් ටිකක් එකට එකතු කරලා හැදිච්ච දේ ලස්සනට පේනවා. එතකොට මේ ලස්සනට පේන දේ හැදුව කැත්ත කොටස් මොනවද කියලා බලන්න අභිධර්මය ඕන. බෙද බෙදා දකින්න ඕන. වෙන්කොට දකින්න ඕන. ඒක පුරුදු කරන්න ඕන. දැන් ලස්සන ගෑනු ළමයෙක් දිහා බලාගෙන හිටියාම රාගය ඇති වෙනවා. හැබැයි ඒ ලස්සන ගොඩනගලා තියෙන කොටස් ටික වෙන් කර කර හිතන්න ගත්තොත් පිළිකුල ඇති වෙනවා. දැන් ලස්සන ගෑනු ළමයෙක්ගේ කෙස් කලඹෙන් එක කෙස් ගහක් ගලවලා බත් පිඟානට වට ගන්න. කෙස් ගස් එකතු වෙලා අර කැත ඒව ගොඩක් එකතු වෙලා හැදිච්ච එක ලස්සනයි. හැබැයි ඒ ලස්සනට හැදිලා තියෙන දේ එක කොටසක් හරි ගැලවිලා આવොත්
කැතයි. hina වෙනකොට ලස්සනට පෙනෙන දත් පෙලෙන් එක දතක් ගැලවිලා බත් පිඟානට වැටුනොත් පිළිකුලක්. ඇඟිලිවල තියෙන නියපොතු ටික ඇඟිලිවල තියෙන තාක් ලස්සනයි, එක නියපොතු කෑල්ලක් ගැලවිලා පිඟානට වැටුනොත් පිළිකුලක්. ඒකයි ඇත්ත. ඒ නිසා තමයි මේවා වෙන වෙනම හිතන්න. ගෙඩි පිටින් දකින්නකොට ඇති වෙන්නේ රාගයක්. හැබැයි මේක හැදුනේ කොයි විදිහේ කොටස් ටිකක් එකතු වෙලාද කියලා බැලුවොත් එතන ඇති වෙන්නේ පිළිකුලක්. එතකොට මේ අපට පෙනෙන දේ ඇතුලේ තිබෙන යථාර්ථය පෙන්වුවේ අභිධර්මයේ පරමත්ත දේශනාවෙන්. අන්න ඒක අපි තේරුම් ගන්න ඕන. දැන් බලන්න, ඒ නිසානේ අපිට මේ දෙතිස් කුණුප ගැන පෙන්වුවේ එකින් එක. ඒව කොහොම එකතු වෙලා හැදිච්ච මිනිස්සුනේ ලස්සනට ඉන්නේ. කේසා ලෝමා නකා දන්ත ඔය කුණු ටික ඔක්කොම එකතු වුණාම හරි ලස්සන මිනිස්සෙක් ඉන්නවා. හැබැයි ඒ ලස්සන මිනිස්සයාව සම්මුති වශයෙන් අල්ල ගන්නවා. හැබැයි මේකේ පරමත්වය තුල තිබෙනවා මේ කැත කෑලි ටික. කේසා කෙස් විතරක් හිතන් පිළිකුල්. ලෝමා ලොම් නකා නියපොතු ටික, දන්තා දත් ටික, තචෝ හම, මංසා මස් ටික, මේ විදිහට කෑලි වෙන වෙනම බලනකොට පිළිකුල්. එතකොට සොහොනක් ගැන කල්පනා කළොත් මේ සොහොනේ පිළිකුල මතුවෙන්න හේතු වන කාරණා ටික අන්තර්ගතයි. හොඳට පැහැදිලි වෙනවා. ඒ නිසා මේ සොහොනක් ඇසුරු කරගෙන භික්ෂූන් වහන්සේ නමක් විශේෂයෙන් ඇසුරු කරගෙන වාසය කිරීමෙන් ලැබෙන ලාභ ගණනාවක් පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කළා. දැන් අපිට මේ අමු සොහොන් ආශ්‍රය කරන්න හම්බෙන්නේ නැහැ. එනමුත් අපි මේ ශරීරයට සිදුවෙන්නේ කුමක්ද කියන එක මෙනෙහි කරනවා නම් අපිට මේවා ඇති කරගන්න පුළුවන්. පළවෙනි එක තමයි මරණ සතිපටිලාභෝ. දැන් මේ අපි කතා කරන්නේ අමු සොහොනක් ඇසුරු කරගෙන වැඩ ඉන්න භික්ෂුවකට ලැබෙන ලාභ. පළවෙනි කාරණය තමයි මරණ සතිපටිලාභෝ. මරණය පිළිබඳව සිහිය ඇති වෙනවා. දැන් මලගෙදරකට ගියාම අඩුම ගානේ මලගෙදරකට ගියාමවත් ඒක අමු සොහොනක් කියලා හිතාගෙන මේ ටික ඇති කරගන්න පුළුවන් නම් ඒ කෙනාගේ ජීවිතය අර්ථ සම්පන්න වෙනවා. සාර්ථකත්වයට පත් කරගන්න පුළුවන්. මරණ සතිපටිලාභෝ. දැන් මලගෙදරක ගියාම අපිට මරණය ගැන මතක් වෙනවනේ. මටත් මේ මරණය උරුමයි නේද, මේ මිනිස්සු වගේ මමත් මැරෙන මිනිහෙක් නේද කියලා හිතෙනවනේ. එතකොට සොහොනක් ඇසුරු කරනකොට ඔන්න ඔය සිහිය ඇති වෙනවා. මරණ සතිපටිලාභෝ කියලා කිව්වේ ඒකයි. මරණය පිළිබඳව සිහිය ඉපද වෙනවා. මරණානුස්මෘතිය නැත්තම් මරණය පිළිබඳව සිහිය ඇති වෙනකොට ඒත් එක්කම ලැබෙන ලාභයක් තමයි අප්පමාද විහාරිතා. ප්‍රමාද නොවුණු කෙනෙක් බවට පත් වෙනවා. මොකද හේතුව? එයා මරණය පිළිබඳව මෙනෙහි කරන කෙනෙක්. මරණය පිළිබඳව මෙනෙහි කරන තරමට ඒ කෙනා අප්‍රමාදී චරිතයක් වෙනවා. ප්‍රමාද වෙන්නේ අප්‍රමාදී. දැන් මරණය පිළිබඳව මෙනෙහි නොකරන තාක්කල් ප්‍රමාදයි. කුමකටද? ආධ්‍යාත්මික දියුණුවට. මරණය පිළිබඳව මෙනෙහි කරන තාක්කල් ඒ කෙනා අප්‍රමාදී කෙනෙක් බවට පත් වෙනවා. එතකොට දැන් සොහොනක් ඇසුරු කරගෙන වැඩ වාසය කරනකොට පළවෙනි ලැබෙන ආනිසංසය තමයි මරණ සතිපටිලාභෝ. මරණය පිළිබඳව සිහිය ඇති වෙනවා. ඊළඟට දෙවෙනි කාරණාව තමයි අප්පමාද විහාරිතා. ප්‍රමාද නොවුණු කෙනෙක්සේ කටයුතු කරනවා. හිස ගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්න වෑයම් කරන්නේ කොයි විදියටද? අන්න ඒසා සමාන වෑයමක් කරනවා සසරින් එතර වෙන්න. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි අසුභ නිමිත්තාදිගමෝ. අසුභ නිමිති. මේ අසුභය වැඩෙනවා, ප්‍රගුණ වෙනවා.
එතකොට දැන් මේ මරණ සති කියන්නේ එකක්, අසුභය කියන්නේ තව එකක්. ඒ කියන්නේ බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණස්සති. අසුභානුස්සතිය මරණානුස්සතිය. දැන් අසුභානුස්සතිය වඩන තරමට තමයි මේ කාමයේ පාලනය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට දැන් අසුභය වැඩෙනකොට කාමයේ පාලනය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා තමයි කාම රාග විනෝදනං කියලා කිව්වේ. අසුභ සංඥාව නිසා කාම රාගය දුරු වෙනවා. එතකොට මරණානුස්මෘතිය වැඩෙනවා, ඒ නිසා අප්‍රමාදී වෙනවා. අසුභය වැඩෙනවා, ඒ නිසා කාමරාගාදී සිතිවිලි පාලනය වෙනවා. එතකොට මොකද වෙන්නේ? අබින්නං කාය ස්වභාව දස්සනං. නිතර නිතර, අබින්නං කිව්වේ නිතරනේ. නිතර නිතර කයෙහි ස්වභාවය දකින්න කෙනෙක් බවට පත් වෙනවා. නිතර නිතර කයෙහි ස්වභාවය දකින්න කෙනෙක්. මේ ශරීරයේ හැටි කොයි වගේද? මේ ශරීරයට උරුම වෙච්ච දේ කුමක්ද? කොයි වගේද? සංවේග බහුලතා කියලා කිව්වා. ඒ කියන්නේ සංවේගය බහුල භාවයට පත් වෙනවා. සංවේගය කියන්නේ ප්‍රඥාවක්. මේ අහිමි වීම දැන් අසුභය පිළිබඳව වඩනකොට, මරණය පිළිබඳව වඩනකොට අපිට මුලින්ම එන්න පුළුවන් දෙයක් තමයි දුක. හැබැයි සංවේගය කියන්නේ දුක කියන මාතෘකාව හා සමාන එකක් නෙවෙයි. දුක කියන්නේ මෝඩකම නම් සංවේගය කියන්නේ ප්‍රඥාව. එතකොට දැන් මේ යථාර්ථය තේරුම් ගන්න තරමට, ධර්මයේ මෙනෙහි කරන තරමට අන්න ඒ කෙනාට සංවේගය ඇති වෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ යථාර්ථය පිළිබඳව. දැන් කෙනෙක් මරණයට පත් වෙනකොට ඒ පිළිබඳව අපි දැන් ඇලුනේ නැත්තම්, බැඳුනේ නැත්තම්, ඒ ඇලුනේ නැති, බැඳුනේ නැති තැන පිළිබඳව කල්පනා කරනකොට අපි ඒ දුක කියන එක එතන රඳා පවතින්නේ නැහැ. සතුට කියන එක රඳා පවතින්නේත් නැහැ. අන්න එතන පවතින්නේ සංවේගය. ඒ කියන්නේ ප්‍රඥාව. මේ සිදුවෙච්ච ස්වභාවය පිළිබඳව ධර්මානුකූලව ඇති කරගන්න සිහිය. එතකොට මෙන්න මේ සංවේග බහුලතා, මේ සංවේගය කියන එක ඇති වෙනවා. ඊළඟට ආරෝග්‍ය මදාදි පහානං. දැන් මරණය පිළිබඳව මෙනෙහි වෙනකොට අප්‍රමාදී කෙනෙක් වෙනවා. අසුභය වඩනකොට කාමරාගයේ පාලනය කරගත්තු කෙනෙක් වෙනවා. ඒ කාමරාගයේ පාලනය කරගත්ත කෙනෙක් නිතර කයෙහි ස්වභාවය හඳුනා ගන්නවා. සංවේගයේ බහුල කොට ඒ කෙනාට ඇති වෙනවා. අන්න ඒ කෙනා ආරෝග්‍යාදී මදයන් ප්‍රහීන කරනවා. බුදුහාමුදුරු දේශනා කළානේ මත්වීම් ගැන. මත්වීම් බොහෝමයක් තියෙනවා. බලන්න, ජීවිත මදෝ, ජීවිතය පිළිබඳව ඇති කරගන්න මත්වීම. තමන් මෙච්චර ආයුෂ භුක්ති විඳින කෙනෙක් කියලා සමහරකට ජීවිතය ගැන මත්වීමක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට යොබ්බන මදෝ, යෞවනත්වයේ පිළිබඳව ඇති වෙන මත්වීම. අරයා වයසයි, මම තරුණයි. ඊළඟට ආරෝග්‍ය මදෝ, ආවලා ලෙඩා, මම නම් නිරෝගී. එහෙමත් මාන්නෙනවා. රත්තඤ්ඤු මදෝ, ආවලා පැරණි තොරතුරු දන්නේ, මං තමයි පැරණි තොරතුරු දන්නේ. ජාති මදෝ, ආවලා අහවල් ජාතියේ, මම මේ ජාතියේ. ගොත්ත මදෝ, ආවලා අහවල් ගෝත්‍රේ, මම මේ ගෝත්‍රේ. ආරෝහ මදෝ, පරිලාහ මදෝ, ආවලා උසට හරියන්න මහත නෑ, මහතට හරියන්න උස නෑ, මම උසට හරියන්න මහතෙන් යුක්තයි. සන්තාන මදෝ, මගේ ශරීර සටහන
හරිම ප්‍රසන්නයි. අනිත් අයගේ සටහන ප්‍රසන්න නැහැ. මේ විදිහට විවිධ මත්වීම් ඇති කර ගන්නවා මිනිස්සු. මෙන්න මේ මරණානුස්මෘතිය ප්‍රගුණ කරනකොට ඒ වගේම අසුභානුස්සතිය ප්‍රගුණ කරනකොට අන්න ඒ කෙනාගේ අප්‍රමාදී බව වැඩි වෙනවා. කාමරාගය නැති වෙලා යනවා. ඒ දුර්වල වීමත් එක්ක මේ කාමරාගාදී සිතිවිලි දුර්වල වීමත් එක්ක ඒ කෙනා මේ මත්වෙච්ච සිතිවිලි ඉවත් කරගන්නවා. අනතිමානී ගුණ ඇති වෙනවා. අනතිමානී ගුණ ඇති වෙනවා. ඒකනේ කියන්නේ ඔය මාන්නක්කාර මිනිස්සුන්ට අපි කියන්නේ මාන්නය වැඩි කරගන්න එපා. අපි ඔක්කොම මැරෙන මිනිස්සු. මරණය ගැන මතක් වෙනකොට මොන මාන්නයක්ද කියලා හිතනවා. එක එක්කෙනා බෙදිලා කැඩිලා එක විදියට කල්පනා කරන ඒවා. ගැටුම්, සටන්, යුද්ධ බලන්නකො පොඩ්ඩක් මරණය ගැන මෙනෙහි කරලා මොකටද මේවා මෙහෙම කරන්නේ? ඒ නිසා මේ මද මේ ක්ලේශයන් පාලනය කරන්න ඒ උපකාරී වෙනවා. ඒ වගේම තමයි භය බේරව සහනතා බියගෙන දෙන අරමුණු ඉවසන්න පුළුවන්කම ලැබෙනවා. බය වෙන්න දෙයක් නැහැ. දැන් භික්ෂුන් වහන්සේ නමක් පිළිබඳව කල්පනා කළොත් බය වෙන්න කිසිම හේතුවක් නැහැ. තුන් සිවුරයි පාත්‍රයි අහසේ පියාසර කරමින් යන පක්ෂියෙක් වගේ තටු දෙකේ බර විතරයි. එහෙම වෙන තරමටම බය කියන එක අඩු වෙනවා. කාමයේ රාගයේ පිටුපස ලුහු බඳින තරමටම බය වැඩි වෙනවා. කාමතෝ ජායති සෝකෝ. කාමතෝ ජායති භයං. කාමය නිසා දුක හට ගනී. කාමය නිසා බය හට ගනී. කාමය විතරක් නෙවෙයි. රතියා ජායති සෝකෝ රතියා ජායති භයං. රතිය නිසා ශෝකය හට ගනී. රතිය නිසා බය හට ගනී. ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති භයං. ප්‍රේමය නිසා ශෝකය හට ගනී. ප්‍රේමය නිසා දුක හට ගනී. එතකොට බලන්න මේ කාරණා නිසා දුකයි බය ඇති වෙනවා. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං. කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං. එතකොට රාගය නිසා, කාමය නිසා, ප්‍රේමය නිසා, රතිය නිසා, තණ්හාව නිසා මොනවද හටගන්නේ? දුක් සහ බිය. යම්කිසි කෙනෙක් රාගය දුරු කළා නම්, කාමය දුරු කළා නම්, ප්‍රේමය දුරු කළා නම්, රතිය දුරු කළා නම්, තණ්හාව දුරු කළා නම් නත්ති සෝකෝ දුකක් නැත. කුතෝ භයං කුමන බයක්ද? එතකොට මේ කාම වස්තුන්, කාම සිතිවිලි වැඩිපුර ඇති කරගෙන වැඩි කර කර යන තාක්කල් තමයි බය කියන එක වැඩි. අඩු කරන තරමට බය අඩුයි. බලන්න රත්තරන් මාලයක් කරේ දාගෙන යනකොට තියෙන බය. ඒ මාලේ ගලවලා ගියාම හරිම නිදහසක්. අන්න ඒ වගේ මේ බයගෙන දෙන අවස්ථා, බයගෙන දෙන කාරණා ඉදිරියේ ඒ කෙනා නිර්භීතයි. බය වෙන්නේ. ඊළඟට අමනුස්සානං ගරු භාවනීයතා. අමනුෂ්‍යොත් ගෞරව කරනවා. ඔය බුද්ධානුස්සතිය වඩන, මෙත්තානුස්සතිය වඩන
අසුභානුස්සතිය වඩන මරණානුස්සතිය වඩන මෙන්න මේ චතුරාර්යක භාවනා ඒවට කියන්නේ චතුරාර්යක චතු කියන්නේ 4යි ආරක්ක කියන්නේ ආරක්ෂාව එතකොට රට රකින්න ත්‍රිවිධ හමුදාවක් සහ පොලිසියක් ඉන්නවා වගේ තම තමන්ගේ හිතරක ගන්නත් ත්‍රිවිධ හමුදාවක් පොලිසියක් ඕන ඒ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය තමයි බුද්ධානුස්සතිය මෙත්තානුස්සතිය අසුභානුස්සතිය මරණානුස්සතිය කියලා කියන්නේ. එතකොට මේ චතුරාර්යක භාවනා ප්‍රගුණ කරන වඩන සිතක් නම් ඔබ සතුව තිබෙන්නේ අන්න ඒ චතුරාර්යක භාවනා ප්‍රගුණ කරන සිතක් සහිත පුද්ගලයාට අමනුෂ්‍ය පවා ගෞරව කරනවා. මොකද ඒ කෙනාගේ වරදක් සිදු වෙන්නේ කාටවත්. කිසිම කෙනෙකුට වරදක් වෙන්නේ නැහැ. බුද්ධානුස්සතිය වඩන තරමට ලෝකෙටම ශාන්තිය. මෙත්තානුස්සතිය වඩන තරමටම ලෝකෙට ශාන්තිය. අසුභානුස්සතිය වඩන තරමටම ලෝකෙට ශාන්තිය. මරණානුස්මෘතිය වඩන තරමට ලෝකෙට ශාන්තියක්. ඇයි? දුෂ්ටකම්, වැරදි වැඩ, දුස්සීලකම් නොකර තමන්ට නිවැරදි ලෙස ජීවිතය ගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට පෙන්වුවා අපිච්ඡතාදීනං අනුලෝම වුත්තිතා. අල්පේච්ඡතාවය ඇති වෙනවා. ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් හැකියාව ඇති වෙනවා. අපිට අත්‍යවශ්‍ය කාරණාවක් මේ කාලේ විශේෂයි. ලද දෙයින් සතුටු වෙන්න. හම්බෙන්නේ කොයි විදියටද ඒ දෙයින් සතුටු වෙන්න. මේ මට ලැබුණු ප්‍රමාණය හොඳටම ඇති කියලා හිතන්න පුරුදු වෙන්න. අත්‍යවශ්‍යතා ගැන නෙවෙයි. අනිකුත් කාරණා පිළිබඳව හිතනකොට දැන් අත්‍යවශ්‍යම දේවල් තියෙනවා ඒව ඕනම තමයි. හැබැයි අවශ්‍යතා කියලා තියෙනවා ඒව ඕන නැතත් කමක් නැහැ ඉන්න පුළුවන්. අනවශ්‍ය කියලා දෙයක් තියෙනවා ඕනම නැහැ. එතකොට මේ කාරණා තේරුම් අරගෙන අල්පේච්ඡතාවයේ ප්‍රගුණ කරන්න පුළුවන්කම ලැබෙනවා. ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් හැකියාව ලැබෙනවා. කුමන පුද්ගලයාටද? සොහොනක් ඇසුරු කරමින් කාලය ගත කරන භික්ෂුවට. එතකොට දැන් අපට සොහොන් ඇසුරු කරන්න හම්බෙන්නේ මෙහෙමයි කියලා සොහොන් වල ගෙවල් හදන්න යන්නත් එපා. හැබැයි මරණානුස්මෘතිය වඩන්න. එතකොට ලැබෙන ලාභ ගැනයි මේ කියන්නේ. මරණානුස්මෘතිය වඩනකොට අප්‍රමාදී කෙනෙක් වෙනවා. අසුභය වඩනකොට කාමයේ රාගය පාලනය කරගත්තු කෙනෙක් වෙනවා. ඒ වගේම තමයි මේ කයෙහි ස්වභාවය නිතර හිතන කෙනෙක්. එතකොට එයා පව්කම් කරන්නේ. කයේ ස්වභාවය හරියට තේරුම් ගත්තේ නැති තැන අමතක වෙච්ච තැන තමයි සත්තු මරන්නේ, මිනි මරන්නේ, හොරකම් කරන්නේ, කාමයන්හි වරදව හැසිරෙන්නේ, බොරු කියන්නේ, මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ, මේ ඔක්කොම කරන්නේ කය හරියට හඳුනාගත්තේ නැති තැන. ඒ නිසා කය හොඳට කයෙහි ස්වභාවය හඳුනනවා. සංවේගය ඇති කරගත්ත කෙනෙක් වෙනවා. එතකොට මේ ආරෝග්‍ය ආදී මත්වීම් මද නැති කරගත්ත කෙනෙක් වෙනවා. බය ගෙන දෙන කරුණු ඉදිරි ඉවසන්න පුළුවන්, බය නැතුව නිර්භීතව ඉන්න පුළුවන් කෙනෙක් වෙනවා. අටලෝ දහම් ඉදිරියේ කම්පිත නොවූ සිතක් ඒ කෙනාට ඇති කරගන්න පුළුවන්. අමනුෂ්‍යයන්ගේ ගෞරවය ඇති වෙනවා. මනුෂ්‍යයන්ගේ ගෞරවයත් ඇති වෙනවා. දෙවිවරුන්ගේ ගෞරවයත් ඇති වෙනවා. අල්පේච්ඡා ගුණය ලද දෙයින් සතුටු වීම පුරුදු පුහුණු කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා අමු සොහොන් වලට නොගියට කමක් නැහැ. සොහොන් වල වාසය නොකලට කමක් නැහැ. මරණානුස්මෘතිය වඩන්ට, අසුභානුස්සතිය වඩන්ට, ඒ වගේම විශේෂයෙන් චතුරාර්යක භාවනාවලට අවධානය යොමු කරන්න. එවිට ඔබට ඔබේ දිවි ගමන දිනෙන් දින නිවනට කිට්ටු වන ජීවිතයක් බවට පත් කර ගන්නට පුළුවන්කම ලැබේවි. ඒ සඳහා මේ උතුම් දම් දෙසුම ඔබට අපට හේතු වේවා, වාසනාව වේවා.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ඇඹිලිපිටිය 99 ගඟේ යාය අංක 345 ලිපිනේ පදිංචි යු විජේනායක මහත්මයා සහ එම මහත්මියත් පවුලේ පින්වත් කොයි කවුරුත් ඒක රාශී වෙලා ඔවුන් බලාපොරොත්තු වෙනවා මීට වසර 24කට පමණ පෙර පරලෝසපත් ඩී.කේ. විජේනායක පියාණන්ටත් මීට වසර 5කට පමණ පෙර පරලෝසපත් කේ. සේනානායක මෑණියන්ටත් ක්‍රියාන්විතයේ යෙදී සිටියේදී මියගිය ගුවන් හමුදාවේ සේවය කළ සුරවීර විජේනායක සහෝදරයාටත් එවැගේම මේ පින්කම සිද්ධ කළ කොයිකාගෙත් නමින් මියගිය සියලුම ඥාතීන්ටත් මීට වසර 16කට පමණ පෙර පරලෝසපත් වනජීවි දෙපාර්තමේන්තුවේ සේවය කළ ACDB සමරනායක පියාණන්ටත් මීට වසර 1මාරකට පමණ පෙර පරලෝසපත් කරුණාවති වික්‍රමාරච්චි මැතිණියටත් ඒ ඇතුළු කොට ඇති දෙපාර්ශවයේම මිය පරලෝසපත් සසරගත සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම යු විජේනායක මහත්මයා සහ එම මහත්මිය ඇතුළු පවුලේ සුජීවත්ව සිටින සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට නිදුක් නිරෝගී සුව පතන්නට කොරෝනා වසංගත තත්වයෙන් පීඩා විඳින ලක්වාසී ලෝවාසී සියලු දෙනා සුවපත් වේවා ලෝකවාසීන් විපත් වලින් ආරක්ෂා වේවායි ප්‍රාර්ථනා කිරීම රෝගීන් වෙනුවෙන් දිවි පරදුවට තබා දිවාරය වෙහෙසෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සුව විරුවන්ට ආශිර්වාද කරන්ට රටදැය වෙනුවෙන් දිවිපිදූ සියලු ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ට පින් දෙන්නටත් දිදුල මාධ්‍යාලයේ සභාපති ස්වාමින් වහන්සේ වන පූජ්‍යපාද මාලිගාවිල අසජිනායක ස්වාමින් වහන්සේටත් දේශකයාණන් වහන්සේලාටත් ඒ වගේ මහා සංඝ රත්නයට කාර්ය මණ්ඩලයට නෑදෑ හිතමිතුරන් ඇතුළු ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටමත් චතුරාර්ය සත්‍ය අවබෝධය දෙවියන්ගේ රැකවරණය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සියලු බලාපොරොත්තු එලෙසින්ම සාක්ෂාත් වේවා කියන අදහසින් නම් සඳහන් කළ නොකළ නමින් මියගිය ඥාතීන්ටත් සම්‍යක් දෘෂ්ටික දෙවියන්ටත් පින් අනුමෝදනාව සිද්ධ කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඔහොම වන්දනා කරගන්ට කවුරුත් අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු.